චන්දන දහනායක ශුද්ධ ගණිතය මනසින් නැනසට අයිබෝවන් අපි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව YouTube live එකක් විදිහට කරන්න හිටියත් දරුවන්ගේ ගොඩාක් ඉල්ලීමක් තිබුණා සර් අපිට ඒක වීඩියෝ එකක් විදිහට දෙන්න. ඒකට live class එකක් නොවන නිසා අපිට ඕන වෙලාවක අවශ්‍ය වෙලාවකට බලා ගන්න පුළුවන් ඒ සුළු කිරීම අදාළ Tamanට බැරි වෙච්ච තැන් ටික. ඉතින් ඒ නිසා අපි තීරණය කරා live එක වෙනුවට වීඩියෝ විදිහට මේක සපයන්න. අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා 8 වන විභාගය. දැන් විභාග වැඩසටහනේ 15 වන විභාගයයි යන්නේ. එතකොට ඒ අතරේ තියෙන අමාරු විභාග ටික මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා. right? අපේ විභාග වැඩසටහන පැවැත්වෙන්නේ මෙහෙමයි. අපේ තියරි පන්තියට එන සෑම දරුවෙකුටම ප්‍රශ්න පත්‍ර පන්තියට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර පන්තිය තියෙන්නේ සෙනසුරාදා රාත්‍රී 8, ඉරිදා රාත්‍රී 8 හෝ සඳුදා රාත්‍රී 8. දවස් තුනෙන් එක දවසක ඇවිත් ඔබට විභාගය ලියන්න පුළුවන්. right? එහෙමනම් 8 වන ටෙස්ට් එක සාකච්ඡා කිරීමට පටන් ගමු. පළවන ගාන right. sin 2x ධන sin 3x ධන sin 4x බෙදීම cos 2x ධන cos 3x ධන cos 4x සමානයි tan 3x කියලා පෙන්වන්න තියෙනවා. right? මේක අපි YouTube live එක නවත්තලා රෙකෝඩින් දෙන්න පටන් ගත්තා. එතකොට ඔබට වීඩියෝ එක නතර කරලා ගණන් හදන්න පුළුවන්. YouTube live එක නවත්තලා අපි රෙකෝඩින් දෙන්න ගන්නවා. එතකොට අපිට පුළුවන් ඔබට පුළුවන් මේ ගාන දැන් නවත්තලා තනියම හදන්න. right? ඒ නිසා අපි live එක නැතුව රෙකෝඩින් වීඩියෝ දෙන්න තීරණය කරා. එහෙනම් වම් අත පැත්ත ගත්තොත් sin 2x ධන sin 3x ධන sin 4x බෙදීම cos 2x ධන cos 3x ධන cos 4x right 3x tan 3x උත්තරේ ගන්න ඕන. CD සූත්‍රවල ස්වරූපය තමයි එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙම නැත්නම් අඩු කරලා දෙකෙන් බෙදනවා. ওই වගේ වැඩන්නේ. එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙම නැත්නම් අඩු කරලා දෙකෙන් බෙදනවා. එහෙනම් චුට්ටක් මම මේකේ පිළිවෙල එකතුවක් තියෙන නිසා පිළිවෙල වෙනස් කරලා චුට්ටක් ලියන්නම්. මෙතන තියෙනවා sin 4x. ඊළඟට ලිව්වා sin 2x. ඊළඟට ලිව්වා sin 3x. ඒ වගේ මේකෙත් පිළිවෙල වෙනස් කරමු. මෙතන තියෙනවා cos 4x. තව තියෙනවා මෙතන cos 2x. තව මෙතන තියෙනවා cos 3x. එහෙනම් මෙන්න මෙතෙන්ට CD සූත්‍ර දැම්මොත් sin c ධන sin d මතක් කරන්න sin c ධන sin d 2යි sin එකතුව බෙදීම 2 cos අන්තරය බෙදීම 2. එහෙනම් මෙතෙන්ට එනවා 2යි sin එකතුව 4යි x ධන 2යි x බෙදීම 2 cos අන්තරය 4යි x ඍණ 2යි x බෙදීම 2. තව මෙතන තිබුණා sin 3x. ඒ වගේම මෙතෙන්ටත් CD සූත්‍ර දැම්මොත් cos c ධන cos d කොච්චරද? 2යි cos එකතුව බෙදීම 2 cos අන්තරය බෙදීම 2 cos 4යි x ඍණ 2යි x බෙදීම 2. තව මෙතන තියෙනවා cos 3x. එහෙනම් මෙතන එනවා 2යි sin 4x ධන x කියන්නේ 6x දෙකෙන් බෙදුනොත් 3x 4x කියන 2x කියොත් 2x දෙකෙන් බෙදුවොත් x වෙනවා. තව මෙතන තිබුණා sin 3x. මෙතන 2යි cos 4x ධන 2x කියන්නේ 3x sorry 4x ධන 2x කියන්නේ 6x දෙකෙන් බෙදුවොත් 3x cos 4x න 2x කියන්නේ 2x දෙකෙන් බෙදුවොත් x. තව මෙතන තියෙනවා cos 3x. right? මේක වීඩියෝ එකක් නිසා නතර කර කර බලන්න පුළුවන් Tamanට නොතේරෙන තැන්. මෙතනින් එළියට ගත්ත sin 3x. එහෙනම් මෙතන එනවා 2යි cos x ධන 1. මෙතනින් එළියට ගත්ත cos 3x. cos 3x එළියට ගත්තොත් මෙතන එනවා 2යි cos x ධන 1. එහෙනම් දැන් අපිට එනවා sin 3x බෙදීම cos 3x කොච්චරද? tan 3x.
අපේ දකුණු අත පැත්ත. tan 3x අපිට එනවා දකුණු අත පැත්ත. ගන්න දෙවන ගාන tan අංශක 45 ධන θ ඍණ tan අංශක 45 ඍණ θ සමානයි 2යි tan 2යි θ බව පෙන්වන්න තියෙනවා. එහෙනම් tan වම් අත පැත්ත ගන්නම්. tan 45 ධන θ ඍණ tan 45 ඍණ θ. එහෙමනම් tan 45 ධන θ අපි ලියමු tan 45 ධන tan θ බෙදීම 1 ඍණ tan 45 tan θ. tan 45 ඍණ θ අපි ලියමු tan 45 අඩු කිරීම tan θ බෙදීම 1 ධන tan 45 වාරයක් tan θ. එහෙමනම් tan 45 1යි ධන tan θ 1 ඍණ tan 45 1 ඍණ tan θ. tan 45 1 එතකොට ඍණ tan θ 1 ධන tan 45 1 එතන එනවා ධන tan θ. කෙසේ නමුත් අපිට ඇවිත් තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. එතකොට 1 ධන tan θ බෙදීම 1 ඍණ tan θ ඍණ 1 ඍණ tan θ බෙදීම 1 ධන tan θ. දැන් ඔබ කියන්න මොකද්ද මේකේ පොදු හරය? අද අපි සාකච්ඡා කරන්නේ 8 වන ටෙස්ට් එක. නේ? එහෙනම් මොකද පොදු හරය? 1 ඍණ tan θ වාරයක් 1 ධන tan θ. එහෙනම් මෙතන 1 ධන tan θ තිබුණා. පොදු හරය දිහා බැලුවට පස්සේ මෙතන 1 ඍණ tan θ විතරයි අඩුයි 1 ධන tan θ. ඍණ මෙතන 1 ඍණ tan θ තියෙනවා. පොදු හරය දිහා බැලුවට පස්සේ 1 ඍණ tan θ එන්න ඕන. දැන් බලන්න 1 ධන tan θ 1 ධන tan θ. එන එතන එනවා 1 ධන tan θ වර්ග. එක ඍණ tan θ වාරයක් 1 ඍණ tan θ. එහෙමනම් 1 ඍණ tan θ වර්ග. තමන්ට බැරි තැන් වීඩියෝ එක නතර කරලා බලන්න. ඒ වගේම 1 ඍණ tan θ 1 ධන tan θ. හරියට නිකන් a ඍණ b a ධන b කොච්චරද? වර්ග දෙකක අන්තරය a වර්ග ඍණ b වර්ග. 1 ඍණ tan θ 1 ධන tan θ එකේ වර්ග ඍණ tan වර්ග θ. පූර්ණ වර්ගය ප්‍රසාරණය කරමු. මුල් පදයේ වර්ගය එකේ වර්ග පද දෙකේ ගුණිතයේ දෙගුණය අග පදයේ වර්ගය. ඍණ වරහන් මුල් පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය අග පදයේ වර්ගය. මෙතන තියෙනවා 1 ඍණ tan වර්ග θ. එමනම් මෙතන එනවා 1 ධන 2යි tan θ ධන tan වර්ග θ ඍණ 1 ඍණයි ඍණයි ධන 2යි tan θ ඍණ tan වර්ග θ. යට තියෙනවා 1 ඍණ tan වර්ග θ. මේ ධනයක ඍණයක සුළු වෙනවා. ධන tan වර්ග θ ඍණ tan වර්ග θ සුළු වෙනවා. එහෙනම් මෙතන එනවා 4යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ.
4 ලියන්න දෙවරක් 2. එහෙනම් දෙවරක් 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ. කරුණාකර ඔබේ තියරි පන්තියේ පොත අරගෙන චුට්ටක් බලන්න tan 2යි θයි සූත්‍රය කීයද? ඔව්. 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ නේද? tan 2යි θ කියන්නේ 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ. එහෙනම් මෙතන 2යි 2යි tan θ බෙදීම 1 ඍණ tan වර්ග θ කොච්චරද? tan 2යි θ. එහෙනම් ඔක තමයි අපේ දකුණු අත පැත්තේ උත්තරේ. අපි සුළු කරා tan 45 ධන θ ඍණ tan 45 ඍණ θ කොච්චරද? 2යි tan 2යි θ කියලා. right. එමනම් tan 45 ධන θ ඍණ tan 45 ඍණ θ 2යි tan 2යි θ කියලා සුළු කරා. ලියන්න කියනවා. බව පෙන්වනවා. θට සුදුසු අගයක් යොදා tan 75 අඩු කිරීම tan අංශක 15 2යි මූල 3 බව පෙන්වන්න. θට සුදුසු අගයක් දාලා θට සුදුසු අගයක් දාලා tan 75 ඍණ tan අංශක 15 2යි මූල 3 බව පෙන්වන්න තියෙනවා. දැන් එහෙනම් ඔබ කියන θට ගැලපෙන හොඳම අගය මොකද්ද? ඔබ කියන්න θට ගැලපෙන හොඳම අගය මොකද්ද? θට අංශක 30 දැම්මනම් 45 ධන 30 75යි 45 ඍණ 30 15යි හරියට වෙනවා. එහෙමනම් tan 45 ධන θට දැම්ම 30 ඍණ tan 45 ඍණ θට දැම්ම 30. එහෙනම් 2යි tan 2 ඉලක්කම ඉන්පසු θ වෙනුවට දැම්ම 30. එහෙනම් අපිට එනවා මෙතන tan 75යි ඍණ මෙතන එනවා tan 15 2යි tan දෙවරක් 30 කියන්නේ 60යි. මතක් කරන් tan 60 කීයද? මූල 3යි නේද? tan 60 කියන්නේ මූල 3යි. එහෙනම් දැන් අපිට එනවා tan 75 ඍණ tan 15 එහෙනම් 2යි tan 60 කියන්නේ මූල 3යි. 2යි මූල 3යි. එන්න තුන්වන ගාන sin θ ධන sin phi සමානයි a sin θ ධන sin phi සමානයි a cos θ ධන cos phi සමානයි b. අපිට කියනවා cos θ ඍණ phi a වර්ග ධන b වර්ග ඍණ 2 බෙදීම 2 බව පෙන්නන. ඔබ නිකමට ඔබේ මනසට ගන්න cos θ ඍණ phi ප්‍රසාරණය මොකද්ද? cos θ cos phi ඍණ නම් ධන sin θ sin phi නේද? එහෙනම් cos θ cos phi ධන sin θ sin phi ගන්න හොඳම විදිය තමයි ඔබ මේක 1 කියලා ගන්න. ඔබ මේක 2 කියලා ගන්න. එකේ වර්ගයට එකතු කරන්න දෙකේ වර්ගය. එකේ වර්ගයට එකතු කරන්න දෙකේ වර්ගය. එහෙනම් මෙතන sin θ ධන sin phi ඒකේ වර්ගයට එකතු කරන්න cos θ ධන cos phi ඒකේ වර්ගය.
එහෙනම් මේ පැත්ත a ගේ වර්ග, මේ පැත්ත b ගේ වර්ග. මුල් පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය 2යි sin θ sin phi. අග පදයේ වර්ගය මුල් පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය අග පදයේ වර්ගය. මෙතන එනවා a වර්ග ධන b වර්ග. පුතාලා හරියට සුළු කරන්න sin වර්ග θ ධන cos වර්ග θ එකයි. sin වර්ග θ ධන cos වර්ග θ එකයි. හරියට සුළු කරන්න. sin වර්ග phi ධන cos වර්ග phi එකයි. තව ඉතිරි දෙකයි sin θ sin phi ධන දෙකයි cos θ cos phi. මෙතන a වර්ග ධන b වර්ග. මේ දෙන්නගේ දෙකක් එළියට ගන්න. එක ධන එක දෙකයි දෙක එහා පැත්තට ගෙනියන්න. ඕන දෙකක් එළියට ගත්තොත් sin θ sin phi ධන cos θ cos phi. මෙතන එනවා a වර්ග ධන b වර්ග. මේ දෙකේ ඉලක්ක මෙහා පැත්තට ගෙනිච්චොත් දෙකයි sin θ sin phi ධන cos θ cos phi කිව්වත් cos θ cos phi ධන sin θ sin phi කිව්වත් එකමයි. එහෙනම් cos θ cos phi ධන sin θ sin phi. මෙතන තියෙනවා a වර්ග ධන b වර්ග දෙක එහා පැත්තට යනවා ඍණ දෙකයි. එහෙනම් දැන් එනවා දෙකයි cos θ cos phi ධන sin θ sin phi cos θ cos phi ධන sin θ sin phi cos θ ඍණ phi සමාන වෙනවා a වර්ග ධන b වර්ග ඍණ 2යි. දෙකෙන් බෙදන්න එන cos θ ඍණ phi a වර්ග ධන b වර්ග ඍණ 2 බෙදීම 2යි. ඒ ගානෙම අපිට පෙන්වන්න තියෙනවා tan θ ධන phi බෙදීම 2 a බෙදීම 2යි කියලා. ඒ ගානෙම පෙන්වන්න තියෙනවා tan θ ධන phi බෙදීම 2 සමානයි a බෙදීම b කියලා. ඔය දීලා තියෙන දෙවන උත්තරේ ගන්න පහසුයි. මෙතෙන්ට දාන CD සූත්‍ර මෙතෙන්ට දාන CD සූත්‍ර ඒ ප්‍රකාශන දෙක බෙදන්න. ඒ ප්‍රකාශන දෙක බෙදුවොත් ඔය කියන දෙවන උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙතෙන්ට දාන CD සූත්‍ර CD සූත්‍ර දාන්න 2යි sin θ ධන phi බෙදීම 2 cos θ ඍණ phi බෙදීම 2 සමානයි a. මොන මේක 3 කියලා ගත්තා. මෙතන CD සූත්‍ර දැම්මොත් 2යි cos එකතුව බෙදීම 2 cos අන්තරය බෙදීම 2. එහෙනම් 2යි cos θ ධන phi බෙදීම 2 cos θ ඍණ phi බෙදීම 2 සමානයි b. 4. එහෙනම් තුන්වන ප්‍රකාශනය බෙදුවා හතරවන ප්‍රකාශනය. එහෙනම් 2යි sin θ ධන phi බෙදීම 2 cos θ ඍණ phi බෙදීම 2. බෙදුවා හතරවන ප්‍රකාශනයේ 2යි cos θ ධන phi බෙදීම 2 cos θ ඍණ phi බෙදීම 2. මෙතන එනවා a බෙදීම b. දෙකේ ඉලක්කමක් යනවා cos θ ඍණ phi බෙදීම 2 cos θ ඍණ phi බෙදීම 2 යනවා.
එන sin θ ධන phi බෙදීම 2 බෙදීම cos θ ධන phi බෙදීම 2 අපිට එනවා tan θ ධන phi බෙදීම 2 කොච්චරද a බෙදීම b අපි සාකච්ඡා කරමින් ඉන්නේ 8 වන ටෙස්ට් එක කරුණාකරලා වීඩියෝ එක නැරඹීමට පෙර තනියම ගණන් උත්සාහ කරලා ඉන්පසු Tamanට බැරි වෙච්ච තැන් බලන්න 2023 දරුවන්ට සුළු කිරීම හදා ගන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි මේක. right. හතරවන ගාන cos a ඍණ p සමානයි 3යි cos a ධන b නම් tan a වාරයක් tan b භාගයක් බව පෙන්වන්න තියෙනවා. එහෙනම් මම ගන්නම් cos a ඍණ b සමානයි 3 වාරයක් cos a ධන b. cos a ඍණ b ප්‍රසාරණය කරන්නම් cos a cos b ඍණ නම් ධන sin a sin b 3 වාරයක්. cos a ධන b ප්‍රසාරණය කරමු cos a cos b ඍණ sin a sin b. දැන් පරිස්සමෙන් සුළු කරගත්තොත් cos a cos b ධන sin a sin b 3 වාරයක් cos a cos b ඍණ 3 වාරයක් sin a sin b. මේක මේ පැත්තට ගේන්න මේක එහෙම තියෙන්න අරින්න මේ ටික එහා පැත්තට යන්න. එහෙනම් මෙතන එනවා sin a sin b ධන 3 වාරයක් sin a sin b. මෙතන තියෙනවා 3 වාරයක් cos a cos b ඍණ cos a cos b. එහෙනම් 3යි 1යි 4 වාරයක් sin a sin b 3ෙන් එකක් ගියොත් 2 වාරයක් cos a cos b. හතරෙන් බෙදන්න එහෙනම් 2 බෙදීම 4ක් වෙනවා. එහෙනම් sin a sin b 2 බෙදීම 4යි cos a cos b. දැන් පුතාලා කවුරුත් cos a cos b ගෙන් දෙපැත්තම බෙදන්න. නේ? එහෙනම් sin a sin b මේකත් බෙදුවා cos a cos b ගෙන්. 2 බෙදීම 4 කියන්නේ භාග්‍ය වාරයක් cos a cos b මේකත් බෙදුවා cos a cos b ගෙන්. එහෙනම් sin a බෙදීම cos a tan a sin b බෙදීම cos b tan b කොච්චරක් වෙනවද? භාගයක් වෙනවා. cos a ට cos a cos b ට cos b යනවා. එහෙනම් tan a වාරයක් tan b භාගයයි. පස්වන ගාන අපේ විභාග පුහුණුව පැවැත්වෙන්නේ සෙනසුරාදා රාත්‍රී 8 ඉරිදා රාත්‍රී 8 සහ සන්දා රාත්‍රී 8 අංක 5 අපේ තියරි පන්තියේ ඕනෑම දරුවෙකුට නොමිලේ එම විභාගයට සහභාගී විය හැකිය. cos θ ඍණ sin θ සමානයි b නම් sin 2 θ සමානයි 1 ඍණ b වර්ග සහ cos ගණය θ අඩු කිරීම sin ගණය θ සමානයි 3b අඩු කිරීම b ගණය බෙදීම 2 බව පෙන්වන්න. නේ? ඔබ මේ ගාන ලියාගෙන වීඩියෝ එක නතර කරලා උත්සාහ කරන්න තනියම
කොහොමද ඒක පෙන්වන්නේ කියන එක. හරි. මම sin 2θ කතාවට එන්නම්. මෙන්න මේ ප්‍රකාශනය වර්ග කරන්න. cos θ ඍණ sin θ වර්ග කරා. එතකොට මේ පැත්ත වර්ග කරා කියන්නේ bත් වර්ග වෙනවා. එතකොට මේ පැත්ත වර්ග කරා කියන්නේ bත් වර්ග වෙනවා. මුල් පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය අග පදයේ වර්ගය. එහෙනම් cos වර්ග θ ධන sin වර්ග θ එකයි. cos වර්ග θ ධන sin වර්ග θ එකයි. ඍණ දෙක cos θ sin θ කිව්වත් sin θ cos θ කිව්වත් එකයි. මෙතන නෝ b වර්ග. බලන්න මෙතන සුළු කිරීම cos වර්ග θ ධන sin වර්ග θ එකයි. ඍණ දෙක cos θ sin θ කිව්වත් sin θ cos θ කිව්වත් එකයි. සමානයි b වර්ග. b වර්ග මෙහෙටත් 2යි sin θ cos θ එහා පැත්තට. එන 1 අඩු කිරීම b වර්ග. මෙතන එනවා 2යි sin θ cos θ. එවනම් 1 ඍණ b වර්ග 2යි sin θ cos θ කියන්නේ කොච්චරද? sin 2යි θ. එන sin 2යි θ එනවා 1 ඍණ b වර්ග. sin 2යි θ එනවා 1 ඍණ b වර්ග. ඊළඟට cos ගණය θ ඍණ sin ගණය θ 3යි b ඍණ b ගණය බෙදීම 2 බව පෙන්වන්න තියෙනවා. right මේ උත්තරේ ගත්තා. දැන් ඔබ මෙහෙම දෙයක් කරන්න. ඔබ වැඩේ පටන් ගන්න මෙතනින්. cos ගණය θ ඍණ sin ගණය θ ගේ. දැන් ඔබ මතක් කරන්න ඝන දෙකක අන්තරයක සාධක. මේව ෆවුන්ඩේෂන් කෝස් වලදී කරලා දීලා තියෙනවා. ඒ නැත්තම් දැන් ඉගෙන ගන්න. a ඝනය ඍණ b ඝනය. ඔබ තුන්වෙනි බලේ හිතන්න එපා. මේ ඉලක්කම් දෙක ලියන්න a ඍණ b. ඊළඟට මෙයයිගේ වර්ග මේ දෙන්න එකතුව ab මේ දෙන්නයි ගුණිතය ab ධන b ගේ වර්ග. a ඝනය ඍණ b ඝනය සාධක. right ඕනනම් 2x ඝනය ඍණ 3y ඝනය කොම සාධක 2x ඍණ 3y තුන්වෙනි බලේ හිතන්න නැතුව ලිව්වා. මෙයයිගේ වර්ග 4x වර්ග මේ දෙන්නයි ගුණිතය ධන 6xy 3y වර්ග 9y වර්ග. එන මේ තියෙන්නේ cos θ ඝනය අඩු කිරීම sin θ ඝනය. තුන්වෙනි බලේ හිතන්න එපා. එහෙනම් cos θ අඩු කිරීම sin θ. මෙයගේ වර්ග cos වර්ග θ. මේ දෙන්නයි ගුණිතය ධන cos θ sin θ. sin θ වර්ගය. එහෙනම් මෙතන තියෙනවා cos θ ඍණ sin θ. cos වර්ග θ ධන sin වර්ග θ එකයි. cos θ sin θ කිව්වත් sin θ cos θ කිව්වත් එකයි. දැන් පුතාලා මෙහෙම දෙයක් කරන්න. මෙතන තියෙනවා cos θ ඍණ sin θ භාගයක් තියාගෙන දෙකෙන් ගුණ කර. ඒතර 2යි sin θ cos θ. භාගයක් එළියේ තියන් දෙකෙන් ගුණ කරා. හේතුවක් ඇතුව. භාගයක් එළියේ තියන් දෙකෙන් ගුණ කරොත් මෙතන එනවා 2යි sin θ cos θ. කරුණාකරලා කියන්න 2යි sin θ cos θ කියන්නේ කොච්චරද? sin 2යි θ. එහෙනම් මෙතන එනවා cos θ අඩු කිරීම sin θ 1 ධන භාගය මේ තියෙන sin 2යි θ. ඔබට පුළුවනි
cos theta ඍණ sin theta වෙනුවට cos theta ඍණ sin theta වෙනුවට b දාන්න. sin 2 theta වෙනුවට 1 ඍණ b වර්ග දාන්න. sin 2 theta වෙනුවට 1 ඍණ b වර්ග දාන්න. ඒ අගයන් දෙක දාලා කරුණාකරලා උත්තරේ ගන්න. දැන් මේ වගේ වෙලාවක ටක් ගාලා වීඩියෝ එක නතර කරා මේ අගයන් ආදේශ කරලා උත්තරේ ගන්න. ඉතින් මේ කරන්නේ පේපර් එකක් සාකච්ඡා කිරීමක්. එහෙම නැතුව පන්තියක කියලා දීමක්වත් ඒ මුකුත් නෙමෙයි right. එහෙනම් මෙතන cos theta ඍණ sin theta 1 ධන භාගයයි sin 2යි theta කියලා ඇවිත් තියෙනවා. right. එහෙමනම් cos theta ඍණ sin theta b 1 ධන භාගය sin 2යි theta කොච්චරද? 1 ඍණ b වර්ග. එතකොට b මෙතන 2යි. එහෙනම් මෙතන 2 ධන එක වාරයක් 1 ඍණ b වර්ග. එහෙනම් මෙතන එනවා b 2 ධන 1 ඍණ b වර්ග යට 2. එහෙනම් b වාරයක් 3 ඍණ b වර්ග බෙදීම 2. b ගෙන් ගුණ කරන්න 3යි b ඍණ b ඝනය බෙදීම 2යි. අවශ්‍ය තැන් වීඩියෝ එක නතර කරමින් බලන්න. හය වන ගාන tan alpha සමානයි m බෙදීම m ධන 1. tan beta සමානයි 1 බෙදීම 2 m ධන 1. වේ නම් alpha ධන beta pi බෙදීම 4 බව පෙන්වන්න තියෙනවා. වරහන් තුල තියෙනවා alpha ධන beta බිඳුවත් pi බෙදීම 2ත් අතර. බිඳුවත් pi බෙදීම 2ත් අතර කියන්නේ alpha ධන beta සුළු කෝණයක් කියන එක. නේ? ඔය වරහන් තුල දීලා තියෙන දත්තය alpha ධන beta බිඳුවත් pi බෙදීම 2ත් අතර කියන්නේ alpha ධන beta සුළු කෝණයක් කියන එක. අපි දන්නවා tan alpha. අපි දන්නවා tan beta. අපිට හොයන්න තියෙන alpha ධන beta තමයි. මෙතෙන්දී පොඩි උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. මම tan alpha ධන beta සොයනවා. tan alpha ධන beta සොයලා එතනින් alpha ධන beta ගැන අදහසක් ගන්නවා. එහෙනම් දුවලා පුතාලා කවුරුත් tan alpha ධන beta සුළු කරා. නේ? දැන් වීඩියෝ එක නතර කරලා tan alpha ධන beta සුළු කරා. එහෙනම් මෙතන එනවා tan alpha ධන tan beta 1 ඍණ tan alpha tan beta. tan alpha කියන්නේ m බෙදීම m ධන 1. tan beta කියන්නේ 1 බෙදීම 2 m ධන 1 1 ඍණ. tan alpha කියන්නේ m බෙදීම m ධන 1. tan beta කියන්නේ 1 බෙදීම 2 m ධන 1. එහෙමනම් මෙතන ගත්ත m ධන 1 වාරයක් 2 m ධන 1. එන m ගුණ කරා 2 m ධන 1. මෙතන තියෙනවා m ධන 1. මෙතනත් පොදු හරය ගත්ත m ධන 1 වාරයක් 2 m ධන 1. මේක වාරයක් මේක. එහෙනම් මෙතන එකනේ තියෙන්නේ. එහෙනම් m ධන 1 වාරයක් 2 m ධන 1 මෙතෙන්ට එනවා. ඍණ m වාරයක් 1 m. එතන පොදු හරය තියෙනවා m ධන 1 2 m ධන 1. එහෙනම් 1 බෙදීම m ධන 1 1 බෙදීම m ධන 1 1 බෙදීම 2 m ධන 1 1 බෙදීම 2 m ධන 1 සුළු වෙනවා. ඉතින් මේ විදිහට සුළු කරලාමයි ඔබයි සුළු කිරීම හදාගන්න වෙන්නේ. එහෙනම් මෙතන තියෙනවා m වාරයක් 2 m ධන 1 ධන m ධන 1. මෙතන තියෙනවා
m ධන 1 වාරයක් 2m ධන 1 ඍණ m. right. දැන් ඔය සුළු කරගෙන යන්නේ tan alpha ධන බීටයි අගය. නේ? tan alpha ධන බීටා සමාන එකයි කියන දේ. 2m වර්ග ධන m ධන m ධන 1 2m වර්ග ධන m ධන 2m ධන 1 තව ඍණ m කෙනෙක් තියෙනවා. එහෙනම් අපිට එනවා tan alpha ධන beta 2m වර්ග ධන 2m ධන 1 ධන m ඍණ m යනවා. එතකොට 2m වර්ග ධන 2m ධන 1 2m වර්ග ධන 2m ධන 1 2m වර්ග ධන 2m ධන 1 ඉවත් වෙනවා. එහෙනම් අපිට එනවා tan alpha ධන beta 1යි. සුළු කිරීම පාට් එක හදාගන්න පට්ටෙට සුළු කිරීම හදාගන්න පුළුවන් මේ වගේ වැඩසටහනකින්. tan alpha ධන beta 1යි. එහෙනම් දැන් පැහැදිලිව කියලා තියෙනවා alpha ධන beta පළවෙනි වෘත්තපාදයේ බිඳුවත් පයි බෙදීම දෙකත් අතර. alpha ධන beta පළවෙනි වෘත්තපාදයේ නම් tan alpha ධන beta එකක් වෙන්නේ කීයද? මතක් කර tan අංශක 45 එකයි. රේඩියන් නම් tan පයි බෙදීම 4 කීයද? එකයි. tan පයි බෙදීම 4 එකයි. එහෙනම් tan alpha ධන beta එක නම් අපි දන්නවා tan පයි බෙදීම 4 තමයි එකක් වෙන්නේ. එහෙනම් මෙතන කියනවා alpha ධන beta කොච්චරක් වෙන්න ඕනද? පයි බෙදීම 4යි. අපි කියනවා එම නිසා alpha ධන beta පයි බෙදීම 4යි. අනිත් එක දීලා තියෙනවා alpha ධන beta සුළු කෝණය. 7 වෙනි ගාන cos alpha 4 බෙදීම 5යි. alpha කියන්නේ බිඳුවත් පයි බෙදීම දෙකත් අතර. ඒ කියන්නේ පළවෙනි වෘත්තපාදය. ඊළඟට දීලා තියෙනවා sin beta 5 බෙදීම 13යි. beta කියන්නේ පයි බෙදීම දෙකත් පයිත් අතර. ඒ කියන්නේ beta කියන දෙවන වෘත්තපාදය. අපිට කියනවා cos alpha ධන beta සොයන්නලු. cos alpha ධන beta සොයන්න නම් මොනවද දැනගන්න ඕන? අපි දැනගන්න ඕන cos alpha, අපි දැනගන්න ඕන cos beta, අපි දැනගන්න ඕන sin alpha, අපි දැනගන්න ඕන sin beta. cos alpha, cos beta, sin alpha, sin beta දැනගත්තොත් cos alpha ධන beta කියන්න පුළුවන්. right. alpha පළවෙනි වෘත්තපාදයේ. right. cos alpha 4 බෙදීම 5යි. ඔබ දන්නවා cos කියන්නේ x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග මේක 4යි. දෛශිකාරය 5යි. මේක 5යි නම් මේක 4යි නම් මේක 3යි. එහෙනම් y අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග 3යි. එහෙනම් මෙතනින් කියන්න පුළුවනි sin alpha y ගේ ධන පැත්තට නිසා y ගේ ධන පැත්තට නිසා ධන 3යි. y ගේ ධන පැත්තට නිසා ධන 3යි. දෛශිකාරය නිරන්තරයෙන් ධන. නේ? එහෙනම් cos alpha 4 බෙදීම 5යි. sin alpha 3 බෙදීම 5යි. අපිට බීටා කියලා කෝණයක් තියෙනවා. පයි බෙදීම 2 කියන්නේ 90යි. ෆයි කියන්නේ 180යි අතර. 90යි 180යි අතර කියන්නේ බීටා දෙවන වෘත්තපාදේ. එහෙනම් ප්‍රක්ෂේපණ දිගවල මෙහෙම ගත්තා. sin බීටා y අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග 5යි. දෛශිකාරය 13යි. මෙතන 5යි මෙතන 13යි නම් ස්ථිරයි මේක 12යි. මේ දුර 12 නම් x අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග 12යි ඍණ පැත්තට මොකද x ගේ ධන මෙහෙ x ගේ ඍණ පැත්තට එන ඍණ 12යි. දෛශිකාරය ධන 13යි.
එහෙනම් cos බීටා x අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග ඍණ පැත්තට 12යි. දෛශිකාරය නිරන්තරයෙන් ධන 13යි. එහෙම නැත්නම් ඔබ හිතන්න පුළුවන් දෙවන වෘත්තපාදයේ sin ධන දෙවන වෘත්තපාදයේ sin ධන දෙවන වෘත්තපාදයේ cos ඍණ. පළවෙනි වෘත්තපාදයේ cos නුත් ධන sin නුත් ධන. අපිට කියනවා cos alpha ධන බීටාට අගයක් සොයන්න. එහෙනම් cos alpha ධන බීටා cos alpha cos බීටා ඍණ sin alpha sin බීටා. cos alpha කියන්නේ 4 බෙදීම 5යි. cos බීටා කියන්නේ ඍණ 12 බෙදීම 13යි. sin alpha කියන්නේ 3 බෙදීම 5යි. sin බීටා කියන්නේ 5 බෙදීම 13යි. එහෙනම් මෙතන ඍණ 48 නේ 15යි 65 ඍණ 15 බෙදීම 65. ඍණ 48 බෙදීම 65 ඍණ 15 බෙදීම 65. එහෙනම් සුළු කරන්න 13න් 3 එකක් ඉතිරි ඍණ 63 බෙදීම 65. අපිට උත්තරයක් එනවා ඍණ 63 බෙදීම 65. එන්න 8 වන ගානට පුතාලා වීඩියෝ එක නතර කර කර බලන්න අවශ්‍ය තැන්. හරි 8 වෙනි ගාන 1 ධන sin 2 θ ඍණ cos 2 θ බෙදීම 1 ධන sin 2 θ ධන cos 2 θ සමානයි කියලා පෙන්වන්න ඕන tan θ. ඊට පස්සේ එනයින් θට සුදුසු වගයක් දාලා tan π බෙදීම 8 මූල දෙක ඍණ 1 කියලා පෙන්වන්න ඕන. එනයින් θට සුදුසු වගයක් දාලා tan π බෙදීම 8 මූල දෙක ඍණ 1 කියලා පෙන්වන්න තියෙනවා. මම ප්‍රථමයෙන් මෙන්න මේ ප්‍රකාශනය tan θ කියලා පෙන්වන්න. වම් අත පැත්ත ගත්තා 1 ධන sin 2 θ ඍණ cos 2 θ බෙදීම 1 ධන sin 2 θ ධන cos 2 θ. ඔබ දන්නවා cos 2 θට තියෙනවා සූත්‍ර තුනක්. මම ඒකෙන් දෙකක් ලියන්නම්. cos 2 θ ගේ එක සූත්‍රයක් තමයි 2 cos වර්ග θ ඍණ 1. cos 2 θ ගේ තව සූත්‍රයක් තමයි 1 ඍණ 2 sin වර්ග θ. එතකම ඔබ දන්නවා sin 2 θ ලියන්න පුළුවනි 2 sin θ cos θ. right. ඒතර මේ වීඩියෝ එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නම් ඔබ කරන්න ඕන වීඩියෝ එක නතර කරලා ගණන් ටික හදන එක. ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ටියුට් එක දාලා තියෙනවා. right. එහෙනම් මම මෙහෙම දෙයක් කරන්නම්. 1 ධන මෙන්න මේ sin 2 θ ලියන්නම් 2 sin θ cos θ. මෙන්න මේ cos 2 θ ලියන්නම් මේකේ ඉලක්කම කැපිලා යන්නත් එක්ක මේ cos 2 θ ලියන්නම් 1 ඍණ 2 sin වර්ග θ. 1 ධන sin 2 θ ලියන්නම් 2 sin θ cos θ. cos 2 θ ලියන්නම් 2 cos වර්ග θ ඍණ 1. cos 2 θ ලියාගත්ත 2 cos වර්ග θ ඍණ 1. එන 1 ධන 2 sin θ cos θ ඍණ 1 ධන 2 sin වර්ග θ 1 ධන 2 sin θ cos θ ධන 2 cos වර්ග θ ඍණ 1. right. මෙන්න මේ ධන 1යි ඍණ 1යි සුළු වෙනවා. මේ ධන 1යි ඍණ 1යි සුළු වෙනවා.
එහෙනම් 2යි sin θ cos θ ධන 2යි sin වර්ග θ බෙදීම 2යි sin θ cos θ ධන 2යි cos වර්ග θ. මෙතනින් එළියට ගත්ත 2යි sin θ කෙනෙක්. එහෙනම් එතකොට එනවා cos θ 2යි sin θ කෙනෙක් එළියට ගත්ත sin θ. යටින් එළියට ගත්ත 2යි cos θ. එහෙනම් මෙතන එනවා sin θ 2යි cos θ එළියට ගත්තොත් cos වර්ග θ ගෙන් cos θ ඉතිරි. දෙකේ ඉලක්කම කැපෙනවා. cos θ ධන sin θ කිව්වත් sin θ ධන cos θ කිව්වත් එකයි. එහෙනම් අපිට එනවා tan θ. tan θ. right? එතකොට එක ධන sin 2යි θ හරින cos 2යි θ බෙදීම එක ධන sin 2යි θ ධන cos 2යි θ tan θ කියලා ඇවිත් තියෙනවා. ඊළඟට අපි මෙන්න මේ tan පයි බෙදීම 8 මූල දෙක ඍණ 1 කියන එක පෙන්වන්න ඕන. tan පයි බෙදීම 8 මූල දෙක ඍණ 1 කියලා පෙන්වන්න ඕන. ඔබ බලන්න θට මොන අගයද දාන්නේ? right? එහෙනම් tan θ ඇවිත් තියෙනවා 1 ධන sin 2යි θ අඩු කිරීම cos 2යි θ බෙදීම 1 ධන sin 2යි θ එකතු කිරීම cos 2යි θ. right? මට සුදුසුම අගය තමයි මම θට දාන්නම් පයි බෙදීම 8ක්. එහෙනම් tan θ වෙනුවට පයි බෙදීම 8. 1 ධන sin 2යි θට පයි බෙදීම 8 අඩු කිරීම cos 2 θට පයි බෙදීම 8. 1 ධන sin 2යි θට පයි බෙදීම 8 ඍණ cos 2යි θට පයි බෙදීම 8. දැන් අපි සුළු කරමු. 1 ධන sin පයි බෙදීම 4 ඍණ cos පයි බෙදීම 4 1 ධන sin 2යි 8යි සුළු කරොත් පයි බෙදීම 4 ධන cos පයි බෙදීම 4. කියමු බලන්න sin පයි බෙදීම 4 1 යට මූල 2යි cos පයි බෙදීම 4ත් 1 යට මූල 2යි. එහෙනම් 1 ධන sin පයි බෙදීම 4 1 යට මූල 2යි cos පයි බෙදීම 4 1 යට මූල 2යි 1 ධන sin පයි බෙදීම 4 1 යට මූල 2යි cos පයි බෙදීම 4 1 යට මූල 2යි. එහෙනම් මෙතන 1 ධන 1 යට මූල 2 ධන 1 යට මූල 2 කොච්චරද? 2 යට මූල 2යි. 1 යට 1 ධන මූල 2යි 2යි සුළු වුණොත් මූල 2ක් එනවා. ඒත් ඕක නෙමෙයි උත්තරේ. right? tan පයි බෙදීම 8 ඇවිත් තියෙනවා 1 ධන මූල 2. නේ? 1 යට 1 ධන මූල 2 1 ධන මූල 2 කිව්වත් මූල 2 ධන 1 කිව්වත් එකයි. එහෙනම් දැන් අපිට එනවා tan පයි බෙදීම 8 1 යට මූල 2 ධන 1 මූල 2 ඍණ 1කින් හරයත් ලවය දෙකම ගුණ කරනවා. මූල 2 ඍණ 1කින් හරයයි ලවය දෙකම ගුණ කරනවා. එහෙනම් දැන් අපිට එනවා tan පයි බෙදීම 8 මෙතන මූල 2 ඍණ 1 මූල 2 ධන 1 මූල 2 ඍණ 1 කොච්චරද? මූල 2 වර්ග ඍණ 1 වර්ග. එහෙනම් මූල 2 ඍණ 1 මූල 2 වර්ග 2යි. එහෙනම් අපිට එනවා මූල 2 ඍණ 1. එහෙනම් tan පයි බෙදීම 8 මූල 2 ඍණ 1. 9 වන ගාන ගන්න. right? 9 වන ගාන ගන්න. sin a ධන b සහ cos a ධන b ප්‍රසාරණ ලියා දක්වන්න. එම ප්‍රසාරණ ඇසුරින් sin 2යි θ සමානයි 2යි sin θ cos θ බව හා cos 2යි θ සමානයි
2යි cos වර්ග θ ඍණ 1 බව පෙන්වන්න. right. පේපර් එක පුතාලා ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මම sin a ධන b ගෙන් මේ වැඩේ පටන් ගන්නවා. එහෙනම් sin a ධන b කියන්නේ sin a cos b එකතු කිරීම cos a sin b. a වෙනුවටත් θ p වෙනුවටත් θ දානවා. එහෙනම් sin a ට θ b ට θ. sin a ට θ cos b ට θ cos a ට θ sin b ට θ. එහෙනම් මෙතන තියෙන්නේ sin θ cos θ මෙතන තියෙන්නේ sin θ cos θ. එහෙනම් කොච්චරද 2යි sin θ cos θ. ඊළඟට cos 2යි θ 2යි cos වර්ග θ ඍණ 1 කියලා පෙන්වන්න තියෙනවා. එහෙනම් cos a ධන b සූත්‍රයෙන් පටන් ගමු. ඒකෙත් a ට θ b ට θ යොදමු. cos a ධන b කොච්චරද? cos a cos b අඩු කිරීම sin a sin b. a වෙනුවට θ b වෙනුවට θ දැම්මා. එහෙනම් cos θ ධන θ. එහෙනම් cos θ ඍණ sin θ sin θ. එහෙනම් මෙතනින් එනවා cos 2යි θ කොච්චරද? cos වර්ග θ ඍණ sin වර්ග θ. එහෙමනම් cos 2යි θ මෙතන තියෙනවා cos වර්ග θ sin වර්ග θ කොච්චරද? 1 ඍණ cos වර්ග θ. sin වර්ග θ කියන්නේ 1 ඍණ cos වර්ග θ. එහෙනම් මෙතන එනවා cos වර්ග θ ඍණ 1 ඍණයි ඍණයි ධන cos වර්ග θ. කොච්චරද? 2යි cos වර්ග θ ඍණ 1. එහෙනම් cos 2යි θ 2යි cos වර්ග θ ඍණ 1. එන්න 10 වන ගාන එක් වෘත්තපාද තුල sin cos tan ගැන කතාවක් 10 වෙනි ගාන. 10 වන ගාන කියන්න කලින් පුංචි තැනක් මම ඔබෙන් අහනවා. tan pi ඍණ pi බෙදීම 4 කීයද? මොකද එය මනසේ නිරවුල්ව නැත්තම් ගාන හරියට කියලා දෙන්න බෑ. tan pi ඍණ pi බෙදීම 4 කීයද? ඔව්. piත් එක තියෙනම් tan මයි. දෙවන වෘත්තපාදයේ tan ඍණ වෙනවා. එහෙනම් ඍණ tan pi බෙදීම 4 එකයි. එහෙනම් හොඳට මතක තියාගන්න tan pi ඍණ pi බෙදීම 4 ඍණ 1යි. tan pi ඍණ pi බෙදීම 4 ඍණ 1යි. අපිට කියනවා sin a 3 බෙදීම වර්ගමූල 13යි. ඒකෝණය ඉන්නේ pi බෙදීම 2ත් piත් අතර. ඔබට දැනෙන අංශක වලින් කිව්වොත් අංශක 90ත් අංශක 180ත් අතර. එහෙනම් ඇත්තටම ඒ කෝණේ ඉන්නේ දෙවන වෘත්තපාදේ. right xy. මම ප්‍රක්ෂේපණ දිගවල් මේ විදිහට ගත්තා. sin කියන්නේ y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග 3යි. දෛශිකාරය වර්ගමූල 13යි. පයිතගරස් නියමයේ දාන්න මෙන්න මෙතෙන්ට දෙකක් එනව නේද? හරි නේද? 2 වර්ග 4යි 3 වර්ග 9යි 4යි 9යි 13යි කර්ණයේ මූල 13යි. මේ ටික දෙක නම් x අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග 2යි හැබැයි මහත්තුරු ඍණ පැත්තට 2යි. x අක්ෂය මත ප්‍රක්ෂේපණ දිග 2යි ඍණ පැත්තට 2යි. right. මෙතනින් මම හොයා ගන්නවා tan a. tan කියන්නේ y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග ධන පැත්තට 3යි x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග ඍණ පැත්තට 2යි. එහෙනම් අපිට එනවා tan a ඍණ 3 බෙදීම 2යි. මේ කතාව මම tan වලින් ගොතන්න හදන එකයි. ඊළඟට cos b දීලා තියෙනවා. 5 බෙදීම වර්ගමූල 26. b කෝණය සමයින b කෝණය බිඳුවත් 90ත් අතරේ. එහෙනම් ස්ථිරයි b පළවෙනි වෘත්තපාදේ. cos කියන්නේ
x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග ධන පැත්තට 5යි. දෛශිකාරය වර්ගමූල 26යි. මේක වර්ගමූල 26 නම් මේක 5 නම් ස්ථිරයි පයිදගරස් නියමෙන් මේක 1යි. ඇයි? 5 වර්ග 25යි 1යි 26යි වර්ගමූල 26යි. එහෙනම් මේක 1 නම් මෙතනත් 1යි. මම මෙතනින් හොයාගන්නවා tan b y අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග ධන පැත්තට 1යි x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග ධන පැත්තට 5යි. එහෙනම් tan b 5න් 1යි. ඔබ මේ වෙනකොට දැනුවත් tan a ඍණ 3 බෙදීම 2 බවත් ඒ කෝණය අංශක 90ත් 180ත් අතර ඉන්න බවත් tan b පහෙන් 1 බවත් b කෝණය 0ත් 90ත් අතර තියෙන බවත් ඔබ දන්නවා. අපි ඔප්පු කරන්න ඕන a ධන b 3යි පයි බෙදීම 4යි කියලා. නේ? අපි ඔප්පු කරන්න ඕන a ධන b 3යි පයි බෙදීම 4යි කියලා. මේ කතාවේ මම tan වලින් ගොතනවා. ඒ කියන්නේ මම පෙන්නනවා tan a ධන b කොච්චරද? tan 3යි පයි බෙදීම 4 එනම් ඍණ 1 කියලා. නේ? මම මේක ඔප්පු කරලා පෙන්නනවා tan a ධන b සුළු කරලා ඍණ 1ක් වෙනවා කියලා. ඔබ වීඩියෝ එක නතර කරන්න. කරුණා කරලා tan a ධන b සුළු කරන්න. කොච්චරද? tan a ධන tan b බෙදීම 1 ඍණ tan a tan b. tan a ධන b සුළු කරන්න. tan a ධන tan b බෙදීම 1 ඍණ tan a tan b. tan a ඍණ 3 බෙදීම 2යි. tan b පහෙන් 1යි. tan a ඍණ 3 බෙදීම 2යි. tan b පහෙන් 1යි. 15ක් පොදු හරේ ගත්තොත් මෙතන ඍණ 15යි ධන 2යි. sorry 10ක් පොදු හරේ ගත්තොත් 5 වරක් 2 10යි. මෙතනත් 10ක් පොදු හරේ ගත්තොත් මෙතන 10යි අඩු කිරීම ඍණ 3යි. ඍණ 13යි ධන 13යි ඍණ 1යි. එහෙනම් ඔබට ඇවිත් තියෙනවා tan a ධන p ඍණ 1යි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම a ධන b කොච්චරයිද? a ධන b කොච්චරයිද? මම නිකමට ඔබට පෙන්නන්නම් a ධන b මොන අතරේද තියෙන්නේ කියලා. නේ අපිට දීපු දත්තයන් අනුව a ධන b මොන අතරේද තියෙන්නේ කියලා මම නිකමට පෙන්නන්නම්. right? a ධන b මොන අතරේද ඉන්නේ කියලා නිකමට පෙන්නන්නම්. right? a කෝණය පයි බෙදීම 2ත් පයිත් අතර. ලියන්න පුතාලා. b කෝණය බිඳුවත් පයි බෙදීම 2ත් අතර. එහෙනම් මේ දෙන්න එකතු කරොත් පයි බෙදීම 2 ධන බිඳුව aට b එකතු වෙනවා. පයිට එකතු වෙනවා පයි බෙදීම 2. එහෙනම් ඇත්තටම පයි බෙදීම 2ත් 3යි පයි බෙදීම 2ත් අතර තමයි a ධන b තියෙනවා කියලා එන්නේ. ඒ අතරේ කොහේ හරි. ඒ අතර කොතනක හරි. ඒ අතර කොතනද කියන එක අපි බලමු. පයි බෙදීම 2 කියන්නේ අංශක වලින් 90යි. 3යි පයි බෙදීම 2 කියන්නේ අංශක වලින් 270යි. අනිවාර්යෙන් a ධන b ඉන්නේ ඔන්න ඔය අතරේ. 90යි 270යි අතරේ. අපිට ඇවිත් තියෙනවා දැන් මේ අතරේ තමයි පුතා a ධන b ඉන්නේ. අපිට ඇවිත් තියෙනවා tan a ධන b ඍණ 1යි කියලා. අපිට ඇවිත් තියෙනවා tan a ධන b ඍණ 1යි කියලා. හැබැයි පොඩි තර්කයක් තියෙනවා. a ධන b කීයටවත් තුන්වෙනි වෘත්තපාද වෙන්න බෑ. ඇයි? මොකද තර්කේ? a ධන b කීයටවත් තුන්වෙනි වෘත්තපාද වෙන්න බෑ. ඇයි? තුන්වෙනි වෘත්තපාදයේ tan ධන නේද?
all st නේද? ඒතර මෙන්න මේ තුන්වන වෘත්තපාදයේ tan ධන එහෙනම් කීයටවත් a ධන b තුන්වන වෘත්තපාදෙ වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම a ධන b දෙවන වෘත්තපාදයේ විය යුතුයි. අනිවාර්යෙන් මේ ධන b දෙවන වෘත්තපාදයේ විය යුතුයි. එහෙනම් දෙවන වෘත්තපාදයේ මොන කෝණයේ tan නගයද ඍණ 1. අර මම පටන් ගත්ත තැන. දෙවන වෘත්තපාදයේ මොන කෝණයද ඍණ 1. ඔව්. එහෙනම් දෙවන වෘත්තපාදයෙන් අනිවාර්යෙන් a ධන b එන්න ඕන. එහෙනම් a ධන b කොච්චරද? පයි ඍණ පයි බෙදීම 4. එහෙනම් අපිට එනවා a ධන b 3යි පයි බෙදීම 4යි. a ධන b එනවා 3යි පයි බෙදීම 4යි. right ස්තුතියි. එහෙනම් 8 වන ටෙස්ට් එක අද අපි සාකච්ඡා කරා. ඔබ මේකේ සුළු කිරීම ක්‍රමවේදයන් මේකෙන් ඉගෙන ගන්න. ඔබ මේකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒක තමයි මට වෙන්න ඕන. ස්තුතියි. එහෙනම් මෙතනින් අපි 8 වන ටෙස්ට් එකේ සාකච්ඡාව නතර කරනවා.